පාඩම. ගත්තට පස්සේ මේ රාත්‍රිය කියන පාඩමේ ඔයාලට උගන්වන්නේ විස්තර කරන්නේ විශේෂයෙන්ම මේ කවි පන්තියක් දීලා කවි පන්තියක් හඳුනා ගන්න විදිය, කවි පන්තියක් අවබෝධ කරගන්න විදිය, ඒ වගේම කවි පන්තියක් රස විඳින විදිය සහ කවි පන්තියක් රස විඳින්න, කවි පන්තියක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන ආකාරයේ කාරණාවන් තමයි මේ පාඩම තුළ ඔයාලට පෙන්නලා දෙන්නේ විස්තර කරන්න. එතකොට එහෙනම් මේ පාඩම රාත්‍රිය කියන කවි පන්තිය මේ තුලට ඇතුළත් කිරීම තුළ ඔයාලට ඒ රාත්‍රිය කියන කවි පන්තිය පිළිබඳ විස්තර කරලා කවි පන්තිය දක්වලා ඒ හරහා ඔයාලා ගාව තියෙන දක්ෂතා කවි නිර්මාණය කිරීම ඒ වගේම කවියක රස විඳින ආකාරය කවියක් නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳ ඔයාලගේ දක්ෂතාවයන් ගොඩනගා ගන්න අවශ්‍ය කරන පසුබිම වටපිටාව නිර්මාණය කිරීම තමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ. හරි. එහෙනම් දැන් දන්නවා මොකක්ද කාරණාව කියලා. හරි. අපි යමු රාත්‍රිය කියන කවි පන්තියට. එතකොට මේක පිළිබඳ විස්තරයක් කරලා තියෙනවා ඔයාලට මුලින්ම දකින්න පුළුවන්. වගතුග පිළිබඳව ඔයාලට මුලින් විස්තර කරනවා. හරි අපි ඒ ටික ගැන මුලින් කතා කරමු. එතකොට බලා ගන්න ටිබෙටයට දකුණෙන් පිහිටි ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් වන සිකීම් නම් කුඩා රටේ උපත ලද එස්.කේ. තෂිනම්ගල් 12 අවුරුදු වියේදී සිය වැඩිමහල් සොයුරු සිකීම් පුන්නජි හිමියන් සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පොල්ගස්දුව ආරාමයේ වෙසමින් විද්‍යෝදය පිරිවෙන මරදාන මහා බෝධි විද්‍යාලය මරදානයේ පුරාණ රජමහා විහාරයේ ඇසුරේ අධ්‍යාපනය සපුරාගෙන සිකීම් මහින්ද නාමයෙන් දොඩම්දුව සෛලබිම්බ ආරාමයේදී පැවිදි බිමට එළඹිනි. හරි. එතකොට මේ ඡේදයේදී ඔයාලට පැහැදිලි වෙනවා ටිබෙටයට දකුණින් පිහිටි. ඒ කියන්නේ ටිබෙට් රාජ්‍ය සහ ඉන්දියාව කියන මේ රාජ්‍ය දෙක එකිනෙකට ළඟ සමානව තියෙන ළඟම අසලම පිහිටලා තියෙන රාජ්‍ය දෙකක්. එතකොට මෙන්න මේ ඉන්දියාවේ ප්‍රාන්තය රාජ්‍යයක් වන සිකීම් කියන. එතකොට ඉන්දියාවට ආйти ප්‍රාන්ත රාජ්‍යයක්. ප්‍රාන්ත රාජ්‍යයක් තමයි සිකීම් කියන රාජ්‍යය. මෙන්න මේ රටේ උපත ලැබු එස්.කේ. තෂිනම්ගල්. එතකොට මෙයාගේ කියන්නේ ඇස්මහින්ද හාමුදුරන්ගේ ගිහි නම තමයි එස්.කේ. තෂිනම්ගල්. මෙන්න මේ එස්.කේ. තෂිනම්ගල් කියන දරුවා 12 අවුරුදු වියේදී කියන්නේ අවුරුදු 12ක් වෙනකොට තමන්ගේ වැඩිමහල් සොයුරා වන තමන්ගේ අයියා වන සිකීම් පුන්නජි හිමියන් එක්ක ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා පොල්ගස්දුව ආරාමයේ ඒ කියන්නේ මේ ගාල්ල පැත්තේ පොල්ගස්දුව තියෙන්නේ. එතකොට මේ පොල්ගස්දුව පැත්තේ ආරාමයක ඉඳමින් විද්‍යෝදය පිරිවෙන මරදාන මහා බෝධි විද්‍යාලය ඒ වගේ මරදාන පුරාණ රජමහා විහාරය කියන මෙන්න මේ විහාර ආශ්‍රය නිශ්‍රය කරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සපුරා ගන්නවා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු සපුරා ගත්තට පස්සේ මෙයා සිකීම් කියන මේ දරුවා කාලයත් එක්ක මහින්ද නමින් මහින්ද කියලා දොඩන්දුවේ සෛලබිම්බාරාමයේදී දොඩන්දුව තියන්නේ එතකොට ගාල්ල ප්‍රදේශයේ මේ දොඩන්දුවේ සෛලබිම්බාරාමයේ කියන පන්සලේදී මහාන වෙනවා පැවිදි බවට පත් වෙනවා. ඊට පස්සේ යා ගැන කතා කරන ජීවන තොරතුරු ටිකක් තියෙනවා. ටික කාලයක් කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයෙකු ලෙසද කටයුතු කළ උන්වහන්සේ ප්‍රකට වූයේ ටිබෙට් ජාතික ඇස්මහින්ද යන නාමයෙන්. ඊට පස්සේ මේ අධ්‍යාපනයෙන් පස්සේ මෙයා මේ මහින්ද හාමුදුරුවෝ මොකද කරන්නේ ටික කාලයක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් විදියටත් සේවය කරනවා. ඒ වගේම මෙයා ඊට වඩා ජනප්‍රිය වෙන්නේ මේ ඇස්මහින්ද හාමුදුරුවෝ විශේෂයෙන්ම මේ මොනවාද මේ කාව්‍ය නිර්මාණය වෙනුවෙන් තමයි ගොඩාක්ම ජනප්‍රිය බවට පත්වන්නේ. එතකොට නිදහසේ මන්ත්‍රය ඒ වගේම ලංකා මාතා නිදහසේ දෑන දරු නැරවිල්ල ඒවත් ජාතික තොටිල්ල ආදී දේශාභිමානී පද්‍ය කෘති. ඒ කියන්නේ දේශාභිමානී ඒ කියන්නේ දේශයට අභිමානයක් ගෙන දෙන ආකාරයේ පද්‍ය කෘතීන් රචනා කිරීමේ දක්ෂයෙක් බවට පත් වෙනවා.
ඒ වගේම එතනින් නොනවතුණු මේ එස් මහින්ද හාමුදුරුවෝ ඊට පස්සේ ඔහාමුතු දම කවිමින කවුමුතු හා ළමා කව් කලඹ ආදී ළමා කාව්‍ය කෘතීන් රචනා කරනවා නිර්මාණය කරනවා. එතකොට මෙතනදී කියනවා මහින්ද හිමියන් ළමයින් උදෙසා ලියූ ජනප්‍රිය කාව්‍ය නිර්මාණයක් වන රාත්‍රී නැමැති පැදි පෙළ මේ පාඩමට ඇතුළත්. එහෙනම් මේ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ රාත්‍රිය කියන එස්.කේ. මහින්ද හාමුදුරුවෝ රචනා කරපු ළමයින් උදෙසා නිර්මාණය කරපු කවි පන්තියක්. එතකොට මේ කවි පන්තියෙන් ඔබේ නිර්මාණ හැකියාව උපනංවා ගනිමින් කාව්‍ය නිර්මාණයේ රස විඳීමට මේ පාඩම ඔබට මාර්ගෝපදේශ අපයක්. එහෙනම් එතකොට මේ රාත්‍රිය කියන ළමයින් උදෙසා නිර්මාණය කරපු මේ කවි පන්තිය අධ්‍යයනය කරලා කවි පන්තිය හදාරලා ඒ කවි පන්තිය ඔස්සේ අපි තුල තියෙන අපේ කාව්‍ය නිර්මාණ කාව්‍ය දක්ෂතාවයන් උපනංවා ගන්න දියුණු කරගන්න වර්ධනය කරගන්න තමයි මේ විදිහට මේ පාඩමට මේ රාත්‍රිය කියන කවි පන්තිය ඇතුළත් කරලා තියෙන්නේ කියන එකයි විස්තර කරන්නේ. හරි. එතකොට එනවා ඔයාලට දැන් පැහැදිලි මේ රාත්‍රිය කියන ළමා කවි පන්ති රචනා කළේ කවුද? එස් මහින්ද හාමුදුරුවෝ. එතකොට එස් මහින්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? කොහේ ඉපදුන කෙනෙක්ද? කොහේ ඉඳන් ලංකාවට ආපු කෙනෙක්ද? ඒ වගේම ලංකාවේ අධ්‍යාපනය අධෑරුවේ කොහොමද? ඒ වගේම ඔහු පැවිදි වුණාට පස්සේ උන්වහන්සේගේ නම මොකද්ද? ඒ වගේම උන්වහන්සේ රචනා කරන්නට යෙදෙන කාව්‍ය පන්තීන් මොනවාද කියන එක ගැන ඔයාලට සරලව කෙටියෙන් මෙන්න මේ විස්තරය තුල දක්වලා තියෙනවා. එහෙනම් සමස්තයක් විදියට දරුවෝ එහෙනම් එතකොට එස් මහින්ද හාමුදුරුවෝ කියන්නේ විදේශීය ජාතිකයෙක්. එතකොට ලංකාවට ඇවිල්ලා ලංකාවේ අධ්‍යාපනය හදාarලා ලංකාවේ පැවිදි වෙලා ඊට පස්සේ විශේෂයෙන්ම ලංකාවේ යටත් විජිත සමයේ යටත් විජිත කාල පරාසය තුල ඒ වගේම ලංකාවේ ලංකාවේ නූතන පරපුරේ කවියෙක් විදිහට මට මතක විදිහට නූතන පරපුරේ කවියෙක් විදිහට එස් මහින්ද හාමුදුරුවෝ එතකොට තමන්ගේ පෑනෙන් නේද තමන්ගේ පෑන අවියක් කරගෙන තමන් දේශාභිමානදී ඒ වගේ විශේෂයෙන්ම රට ගැන මේ රට පිළිබඳ තියෙන අභිමානය රටේ තියෙන ස්වභාවය ඒ වගේම රට ගැන කැක්කුමක් ජනිත වන ආකාරයේ දේශාභිමානී කාව්‍ය නැත්නම් කවිපන්ති ඒ කාලයේ යටත් විජිත කාලයේ සමය තුල ඒ වාතාවරණයත් එක්ක පරිසරයත් එක්ක රචනා කරන්නට යෙදුණා. එතකොට උන්වහන්සේගේ දේශාභිමානීය විශේෂයෙන්ම ගොඩාක් ජනප්‍රිය වුණා ඒ සමාජයේ ඒ කාල වකවානුව තුළ විතිබු මිනිස්සු අතර. මිනිස්සුන්ට දැනෙන්න හැඟෙන්න පෑන පාවිච්චි කරමින් උන්වහන්සේ දේශාභිමානී කවිපන්ති රචනා කිරීම සිද්ධ කළා. එතකොට උන්වහන්සේගේ දේශාභිමානී ගීවල කවිපන්තිවල බොහෝ වෙලාවට සඳහන් වන්නේ මේ රට ස්වභාවය ඒ වගේම රටේ ඉන්න ජනතාව විදියට ඔවුන් ඇහැරවන්න අවදි කරන්න රට වෙනුවෙන් පෙළගස්වන්න රට වෙනුවෙන් අභිමානයක් ඇති කරගන්න ඒ වගේම යටත් විජිත සමය තුල යටත් වෙලා ඉන්න වැසියන් විදියට ඒ යටත් බවෙන් යටත් විජිත වැසියන් විදියට ජීවත් වීමෙන් ඈත් කරන්න ඒ වගේම මේ යටත් විජිත බවින් නැගී සිටින්න තමයි උන්වහන්සේගේ කවිපන්ති ගොඩාක් වෙලාවට උදව් උපකාර වුණේ දේශාභිමානී කවිපන්ති. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා උන්වහන්සේ දේශාභිමානී කවිපන්ති වලට අමතරව ළමා කවිපන්ති විශේෂයෙන්ම සාමාන්‍ය දුවදරුවන්ට හැදෙන්න ඒ වගේම ඉගෙන ගන්න තේරෙන සාමාන්‍ය සරල බස් වහරෙන් ළමයින්ට තේරෙන භාෂාව යොදා ගනිමින් ළමා කවිපන්තිත් රචනා කිරීම සිද්ධ කළා. බොහෝ වෙලාවට එස් මහින්ද හාමුදුරුවන්ගේ කවිපන්ති ගත්තම කවිපන්ති සරල භාෂාවක් තමයි උන්වහන්සේ බොහෝ වෙලාවට කවිපන්ති වල යොදාගෙන තියෙන්නේ. එතකොට සරල බස් වහරක් තියෙන්නේ. ඒ නිසා ලොකුවට අමාරු නෑ කවිපන්ති තේරුම් ගන්න. උන්වහන්සේ සරල භාෂාවකින් සරල විදියට තමයි කවිපන්ති රචනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ කවිපන්ති බැලුවට පස්සේ කියවනකොට කවිපන්ති ඇත්තටම සරලව තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන ඕනෑම කෙනෙකුට. ඒක තමයි උන්වහන්සේගේ සුවිශේෂී බව. සරල බස් වහරක් යොදා ගනිමින් කාව්‍ය රචනාවේ යෙදීම තමයි උන්වහන්සේගේ කවිපන්ති වල දකින්න පුළුවන් තවත් සුවිශේෂී ලක්ෂණයක් බවට පත්වන්නේ.
හරි. එහෙනම් අපි දැන් ඔන්න අස්මහින්ද හාමුදුරුවෝ කවුද කියන එක ගැන කතා කළා. අපි දැන් යනවා රාත්‍රිය කියන කවි පන්තියට. ඒතර මේකේ ඔයාලට කවි පන්ති 5ක් තියෙනවා පේන්න. හරි. ඒතර මේ කවි පන්ති 5 ඔයාලට සරලව තේරුම් ගන්නත් පුළුවන් කවි පන්ති. හරි. එතකොට ඒ කොහොම වුණත් කමන්නේ අපි එක කවියෙන් කවිය මේකේ තේරුම් මේ කවිවල තේරුම මොනවාද කියන එක ගැන කතා බහ කරමු. පළවෙනි එක බලන්න දරුවෝ සමන් පිච්ච මල් හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලන කොච්චර ලස්සනද රැට. සරලයි. දැන් ඔයාලට මේ කවි පන්තිය මම හිතන්නේ ඔයාලා සමහරවිට මේ ඉතිස්සෙල්ලා අහලත් ඇති මේ කවි පන්තිය. එතකොට මේ කවි පන්තිය ගත්තට පස්සේ මේ කවි පන්තිය දැක්කම මේ කවිය තුල මේ කවි පන්තියේ අනිත් කවි බාන බකමූණෝ පියාඹති අනික් කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලීගෙන මාවවුලෝ කෑගසති මගේ හොරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිනිබින්දුත් හදමු එකක් ඒ වාගේ ඊළඟට අඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සිහිල් සුලන් දැල් විදින්ට දොරට යන්න හොඳ වෙලා ඊළඟට ආසේ තරු වැල් පිරීලා පොළවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩගැහි. දැන් මේ කවි පන්ති 5 කියවුවට පස්සේ පළවෙනියටම ඔයාලට තේරෙනවා නේද සරල භාෂාවක් තියෙන. ගැඹුරු භාෂාවක් නැහැ. සරල වචන, සරල භාෂාවක් තමයි මේ කවි පන්තියේ. මේ කවි ඔක්කොගෙම යොදාගෙන තියෙන්නේ. එහෙනම් කියවනකොට සාමාන්‍යයෙන් අදහසක් තේරුමක් ගන්න පුළුවන් විදිහට භාෂාව භාවිතා කිරීම තමයි පළවෙනි එක මෙතන දකින්න පුළුවන්. එහෙනම් රාත්‍රිය කියන කවි පන්තිය තුල සරල භාෂාවක් තේරුම් ඕන කෙනෙක්ට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් භාෂාවක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒක පළවෙනි එක. හරි. එතකොට මේ කවි පන්තිය දිහා බැලුවට පස්සේ දරුවෝ සමස්තයක් විදිහට මේ කවි පන්තියේ මේ කවි 5 තුල විස්තර කරන්නේ දක්වන්නේ විග්‍රහ කරන්නේ කවි වලින් පෙන්නලා දෙන්නේ සාමාන්‍ය රාත්‍රියක ස්වභාවය පිළිබඳව. ඒතකොට කවි පන්තියේ නමක් තමයි රාත්‍රිය. එහෙනම් මේ රාත්‍රියට පරිසරය කොහොමද කියන එක පරිසරයේ රාත්‍රියේ ස්වභාවය කොහොමද කියන එක තමයි මේ කවි පන්තියෙන් විස්තර කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ කවි පන්ති කවි පන්තිය බැලුවට පස්සේ කවි ටික බැලුවම සාමාන්‍යයෙන් රාත්‍රියට අහස කොයි වගේද? ඒ වගේම රාත්‍රියට නිසාචර පක්ෂීන්ගේ නැත්තම් සත්තුන්ගේ හැසිරීම මොන වගේද? ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා රාත්‍රිය පරිසරය මොන වගේද? ඒ වගේම රාත්‍රිය තුල අපිට දකින්න තියෙන ස්වභාවික වස්තුන් ආකාශ වස්තුන් මොනවාද කියන ඒවා පිළිබඳ තමයි ගොඩාක් වෙලාවට මේ කවි පන්තියේ ඔයාලට මේ කවි 5 තුල දක්වලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි රාත්‍රියකදී අපිට පරිසරය තුල ආකාශය තුල ඒ වගේම ස්වභාව සෞන්දර්යය තුල දකින්න තියෙන අපූර්ව සිදුවීම් රාශියක් පිළිබඳව තමයි මේ කවි පන්ති 5 ඔස්සේ ඔයාලට විග්‍රහ කරන්න විස්තර කරන්න. එක දෙක. හරි. අපි බලමු දැන් කවි එකෙන් එකට. පළවෙනි එක සමන් පිච්ච මල් හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැ. හරි. දැන් මේ කවි පන්තියේ මේ කවිය දරුවෝ කියවුවම ඔයාලට තේරෙනවා මේ කවියේ විස්තර කරන්නේ මොකද්ද? රාත්‍රියට අහස පිළිබඳව. රාත්‍රී අහස පිළිබඳව. බලන්න. අන්න නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. එහෙනම් රාත්‍රියට අහසේ ස්වභාවය පිළිබඳව තමයි මෙතන මේ පළවෙනි කවි පන්තියේදී විස්තර කරන්නේ. රාත්‍රී ආකාශයේ ස්වභාවය, අහසේ ස්වභාවය. එතකොට බලන්න රාත්‍රියට අහස මොන වගේද කියන එක මෙතනදී කවියා මොකටද උපමා කරලා තියෙන්නේ? සමන් පිච්ච මල් හිරුණු නිල් තනකොළ පිට්ටනිය.
සමන් පිච්ච මල් වැටිලා තියෙන නිල් පාට තනකොළ පිට්ටනියකට උපමා කරනවා රාත්‍රී අහස. එතකොට දැන් පුතේ බලන්න මේ පළවෙනි කවිය තුල තියෙන උපමාවක්. උපමාවක් මගින් උපමාවක් භාවිතා කරමින් ඔයාලට අහසේ රාත්‍රී ආකාශයේ අහසේ ස්වභාවය දක්වලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න මෙතනදී උපමාව කියන කාව්‍යාලංකාරය ඔස්සේ පළවෙනි කවියෙන් අහස කියන එක මොන වගේද කියන එක ඔයාලට විස්තර කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අනිත් එක තමයි මේ කවියක වගේ කියන එක වගේ කියලා කොහේ හරි වගේ සේ මෙන් වැනි කියන නිපාත පද යෙදෙනවා නම් කොහේ හරි එතකොට හොඳට තේරුම් ගන්න ඕන ඒ කවියේ අනිවාර්යයෙන්ම උපමාවක් තියෙනවා කියන එක. වගේ සේ මෙන් වැනි කියන පද යෙදෙනවා නම් කවියක ඒ කවියේ උපමාවක් ඇතුළත් වෙනවා කියලා. එතකොට මේකේ වගේ කියන එක තියෙනවා. එහෙනම් පැහැදිලි සමන් පිච්ච මල් වැටිලා තියෙන නිල් තනකොළ පිට්ටනිය නිල් පාට තනකොළ පිට්ටනියක් වගේ තමයි රැට අහස කියන එක තමයි මෙතනදී කියන්නේ. එහෙනම් අහස සමන් පිච්ච මල් වැටිච්ච නිල් පාට තනකොළ පිට්ටනියකට උපමා කරලා පෙන්නනවා පළවෙනි කවියේදී. එහෙනම් එතකොට අහසේ තනින් තන තරු තියෙනවා රාත්‍රියට. එතකොට එහෙනම් ඒ තරු තියෙන ආකාශය හරියට සමන් පිච්ච මල් තනින් තන වැටිච්ච නිල් පාට පිට්ටනියක තනකොළ පිට්ටනියකට පෙන්නලා දෙනවා. ඒක පළවෙනි. එහෙනම් පැහැදිලි ඔයාලට අහස හරියට සමන් පිච්ච මල් වැටිච්ච තනකොළ පිට්ටනියක් වගේ කියන. දෙවෙනි එක බකමූණෝ පියාඹති අනිකුරු ලෝනිදති. බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසති. දැන් දෙවෙනි කවිය ගත්තම දෙවෙනි කවියේදී ඔයාලට තේරෙනවා පැහැදිලිවම මේ දෙවෙනි කවියේදී විස්තර කරන්නේ කවුරු ගැනද? රාත්‍රියේ සංචරණය වන රාත්‍රියේ හැසිරෙන සත්තු ගැන තමයි මේකෙදි විස්තර කරන්නේ. විශේෂයෙන්ම රාත්‍රියේ හැසිරෙන නිසාචර රාත්‍රී කාලයේ හැසිරෙන නිසාචර පක්ෂීන් පිළිබඳ තමයි මේ දෙවෙනි කවියේදී විස්තර කරන්නේ. එතකොට ඒකදී බකමූණෝ පියාඹති. බකමූණෝ පියාඹනවා කියනවා අනික් කුරුල්ලෝ නිදති. එතකොට සාමාන්‍යයෙන් අනික් කුරුල්ලෝ නිදනවා කියනවා නිදා ගන්නවා කියනවා. ඒ වගේම බෝ වතු වල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසති. ඊළඟ මා වවුල්ලෝ වගේ පක්ෂීන් බෝ අතු වල එල්ලීගෙන බෝගස් ආදී ගස් වල එල්ලීගෙන කෑ ගහනවා කියන එක කියනවා. එහෙනම් පැහැදිලි මෙතනදී මේ කවියේදී දරුවෝ ඔයාලට නිසාචර පක්ෂීන්ගේ හැසිරීම රාත්‍රී කාලයේ බකමූණෝ ඒ වගේම මාවවුලෝ කියන මේ පක්ෂීන්ගේ හැසිරීම පිළිබඳව තමයි මේ දෙවෙනි කවියේදී විස්තර කරන්නේ. එහෙනම් එතකොට අපිට සාමාන්‍යයෙන් අත්දකින්න තියෙන දෙයක් තමයි රැට බකමූණෝ ඒ වගේම වවුලෝ වගේ සත්තු පක්ෂීන් කුරුල්ලෝ නිදාගන්නේ නැහැ. මොකද ඔවුන් රාත්‍රී කාලයේ තමයි ඇහැරලා ඉන්නේ උදේට තමයි නිදාගන්නේ. ඒ වගේම ඔවුන්ට රාත්‍රී කාලයට තමයි ඇස් පෙනීම කියන එක තියෙන්නේ. ඒ නිසා එතකොට එනම් මේකෙන් පැහැදිලි රාත්‍රී කාලයේ හැසිරෙන නිසාචර පක්ෂීන් පිළිබඳව දෙවෙනි කවියේදී ඔයාලට විස්තර කරලා තියෙනවා. ඒක දෙක. ඊළඟට තුන මගේ උරතා ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිනිබින්දු අදමු එකක් ඒ වාගේ. දැන් එතකොට තුන්වෙනි කවි පන්තියේ ගත්තට පස්සේ මොකක්ද ඒකෙන් කියන්නේ? ඒකෙන් කියන්නේ දරුවෝ ඒකෙන් කියන්නේ නම් මොකද්ද? මේ රාත්‍රියේ ස්වභාව సౌందර්ය පිළිබඳව. නැත්තම් එහෙම නැත්තම් සාමාන්‍ය රාත්‍රී කාලයේ ස්වභාවය පිළිබඳව. රාත්‍රී කාලයේ ස්වභාවය පිළිබඳව තමයි ඒකෙදි කියන්නේ. එතකොට ඒකේ බලන්න මේ වැටෙන්නේ පිනිබින්දු හදමු එකක් ඒ වාගේ. එහෙනම් මේ රාත්‍රී කාලයේ ස්වභාවය පිළිබඳව කියනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය රාත්‍රියට සිසිලසයි. දවාලට
උෂ්ණාධිකයි උෂ්ණේ තියෙනවා රාත්‍රියට සිසිලසයි සිසිල් බවක් තියෙනවා. එතකොට සාමාන්‍ය රාත්‍රියට මද සුළඟ හමනවා. ඒ වගේම මේ හමන මද සුළඟත් එක්ක සාමාන්‍ය මොනවාද මේ සාමාන්‍ය පිනිබින්දු ඒ සාමාන්‍ය සීතල නිසා පිනිබින්දු ආදිය වැටෙනවා. එතකොට මෙන්න මේ රාත්‍රී කාලයේදී පිනිබින්දු එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔය ළමයින්ට උනත් කියනවා ඔක සාමාන්‍යයෙන් රැට එළියට බහින්න එපා පින්න වැදෙයි සෙම හැදෙයි ලෙඩ වෙයි කියලා නේද? එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා රාත්‍රියට සාමාන්‍යයෙන් සිසිලසයි රාත්‍රියට පරිසරය සීතලයි කියන එක. එතකොට මේ සිසිලස සීතල පරිසරය ලැබෙන්න හේතුව රාත්‍රියට සාමාන්‍යයෙන් තෙතමනය කියන දේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන නිසා අත්දකින්න තියෙන නිසා. ආන්නේ නම් ඒ තෙතමනය එහෙම නැත්නම් පිනිබින්දු වැටීම කියන කාරණාව තමයි මෙතනදී මේ පෙන්වන්නේ. එහෙනම් මේ සිසිලස සීතල ස්වභාවය තමයි මේ තුන්වෙනි කවි පන්තියේදී විස්තර කරන්නේ. ඒතර බලන්න ඒකෙත් ඔයාලට පේන උපමාවක් තියෙනවා. මගේ හුරතා ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිනිබින්දු හදමු එකක් ඒ වාගේ. දැන් එතකොට මේකේ මොකද්ද පිනිබින්දු එහෙම නැත්නම් රාත්‍රියට වැටෙන පිනිබින්දු තේරුණාද? රාත්‍රියට වැටෙන පිනිබින්දු නැත්නම් රාත්‍රියට සාමාන්‍යයෙන් මද සුළඟත් එක්ක හමන පොළොවට පතිත වෙන සීතල පිනිබින්දු දියබින්දු කියන මේවා උපමා කරනවා මොකටද? අක්කගේ මාලෙට මුතු ඇට මාලෙට උපමා කරනවා. ඒ නිසා මෙන්න මේ පිනිබින්දු එකින් එක එකතු කරලා අක්කගේ මුතු ඇට මාලේ වගේ එකක් හදමු කියලා කියනවා. පැහැදිලිද? මගේ හුරතා ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිනිබින්දු හදමු එකක් ඒ වාගේ. එතකොට එහෙනම් අක්කගේ මාලේ මුතු ඇට වගේ. ඒ කියන්නේ මුතු ඇට එකින් එක එකතු කරලා හදපු මාලයක් තමයි අක්කට තියෙන්නේ. එහෙනම් මේ අක්කට තියෙන මුතු ඇට මාලේ වගේ මේ පොළොවට වැටෙන පිනිබින්දු පොඩි පිනිබින්දු එකතු කරලා අපිත් ඒ වගේ මාලයක් හදමු කියලා කියනවා. එහෙනම් එතකොට මේ මෙතනදී මාලයක් හදන එකක් නෙමෙයි මෙතනදී කියන්නේ. එහෙනම් අක්කගේ මුතු ඇට මාලෙට උපමා කරනවා මොනවාද? මේ පොළොවට වැටෙන රාත්‍රී කාලයේ පොළොවට වැටෙන පිනිබින්දු. එතකොට ඒ පිනිබින්දුත් එකතු කරලා මුතු ඇට මාලේ වගේ මාලයක් හදමු කියන එක පෙන්වලා දෙනවා. එහෙනම් ඒ පිනිබින්දු එකතු කරලා මුතු ඇට මාලයක් වගේ මාලයක් හදමු කියන එක තුළ විස්තර කරන්නේ ඒ උපමාව තුළ දක්වන්නේ දරුවෝ මොකද්ද? එහෙනම් රාත්‍රියට පිනිබින්දු පොළොවට වැටෙනවා කියන එක. එතකොට රාත්‍රියට පරිසරය ස්වභාවය සීතල ස්වභාවයක් ගන්නවා කියන එක. හරි. ඊළඟට හතරවෙනි එක හඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සීල් සුලන් දැල් විදින්ට දොරට යන්න හොඳ වෙලාව. හරි. එතකොට දැන් බලන්න ඒකෙදි කියන්නේ මොකද්ද? රාත්‍රියේ මොකද්ද? රාත්‍රියේ තුල රාත්‍රී ආකාශයේ තියෙන චන්ද්‍රයා හඳ පිළිබඳ සහ ඒ රාත්‍රියේ ස්වභාවය පිළිබඳ. එතකොට හඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව. එතකොට හරිය නිකන් සඳ පිළිබඳ සඳ පායාගෙන එම චන්ද්‍රයාගේ පායාගේ රාත්‍රියට පායාගෙන එම දක්වනවා කොහොමද? හරියට අපි දිහා එබී බලා විනා වෙනවා වගේ හඳ පායගෙන යනවා කියන්නේ. එතකොට මේ රාත්‍රියට චන්ද්‍රයාගේ පායාගෙනම නැත්තම් සඳ එළිය සඳ එක්ක ලැබෙන එළිය විස්තර කරනවා මොන විදිහටද දරුවෝ?
හරියට නිකන් අපි දිහා එබී බලලා hina වෙනවා වගේ. එහෙනම් එතකොට හඳ අපි දිහා බලලා අපි දිහා එබී බලලා hina වෙනවා වගේ කියන එකෙන් පෙන්නලා දෙනවා රැයට හඳ පායගෙන එනවා කියන එක. ඊළඟට සිහිල් සුලන් දැල් විඳින්න දොරට යන්න හොඳ වෙලා. එතකොට ඒ කියන පද බේල් දෙකෙන් ඔයාලට දක්වනවා මොකද්ද? සිහිල් සුලන් ඒ කියන්නේ රාත්‍රියට සාමාන්‍යයෙන් සීතල සුළඟ හමනවා කියන එක. එතකොට මෙතනදී මේ කියන්නේ සාමාන්‍යයෙන් 12 විතර වෙනකොට රාත්‍රී 12ට විතර සාමාන්‍ය සිහිල් සුළඟක් හමන. එතකොට රාත්‍රියට හමන සුළඟ සිසිල් සුළඟක්. ඒ නිසා මේ සිසිල් සුළඟ විඳින්න දොරට ඒ කියන්නේ එළියට යන්න හොඳම වෙලාව තමයි මේ කියන්නේ. එතකොට එන එකකින් පෙන්නලා දෙනවා රාත්‍රියට සිසිල් සුළඟ සීතල සුළඟක් පරිසරය පුරා හමනවා කියන එක. එහෙනම් පැහැදිලි ඒ කවියේදී හඳ පායාගෙන ඒම සහ රාත්‍රියට සීතල සුළඟ හැමීම කියන කාරණා දෙක ස්වභාවයන් දෙක පරිසරයේ ස්වභාවයන් දෙක මෙතනදී දක්වනවා. හරි. ඊළඟට අනිත් එක අහසේ තරු වැල් පිරීලා පොළවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා. මේ කියන්නේ මොකක්ද? එතකොට එහෙනම් මේකෙදි කියන්නේ අහසේ තරු වැල් පිපිලා. ඒ කියන්නේ අහසේ තනින් තන රාත්‍රියට තාරකාවල දීප්තිමත් වීම, බැබලීම ආයාගෙන ඉන්නේ. ඒ කියන්නේ රැයට අහසේ තරු තියෙනවා කියන එක. ඊළඟ පොළවේ සුදු මල් පිපිලා. ඒ කියන්නේ එතකොට රාත්‍රියට තමයි සාමාන්‍යයෙන් මල් විකසිත වෙන්නේ, පිපෙන්නේ. ගොඩක් ගස්වල මල් ගොඩාක් වෙලාවට සාමාන්‍ය රාත්‍රිය කියන්නේ සාමාන්‍ය පාන්දර හරියට තමයි මල් ගොඩාක් මොනවද වෙන්නේ පිපෙන්නේ. එහෙනම් මෙතනදී කියන්නේ පොළවේ සුදු මල් පිපිලා. ඊළඟට පොළවේ සුදු මල් පිපිලා කියන එකෙන් පොළවේ මල් පිපිලා කියන එක වාක්‍ය තුලින් කියන්නේ මල් පිපෙනවා කියන එක නෙමෙයි දරුවෝ සමාවෙන්න ඕන. මෙතන පොළවේ සුදු මල් පිපිලා කියලා කියන්නේ පොළවේ මල් පිපෙන එක නෙමෙයි. රාත්‍රියට සුදු පාටට මොකද්ද පොළව පේනවා කියන එක. ඒතකොට වැල්ල පොළවේ තියෙන වැල්ල දැන් අපි පොළව ගත්තාම පොළව වැලි තියෙන. එතකොට එහෙනම් මේ සුදු මල් පිපිලා තනින් තන සුදු පාට මල් පිපිලා වගේ තමයි රාත්‍රියට පොළව. ඊළඟට මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා. එන එතකොට අහසේ තරු පායාගෙන ඉන්න එක. ඒ වගේම රාත්‍රියට පොළව රාත්‍රී කාලයේ පොළව සුදු පාටට වැල්ල පොළවේ ඇති වැලි තලාව වැල්ල සුදු පාටට පේන එක සුදු මල් පිපිලා තියෙන ආකාරයට හරියට මේ දෙකම මගුල් ගෙවල් දෙකක් වගේ අහසේ තරු පායාගෙන එන එකත් ඒ වගේම පොළවේ සුදු මල් පිපිලා තියෙන එක. ඒ කියන්නේ පොළවේ වැලි තලාව පොළවේ වැල්ල සුදු පාටට පේන එක කියන මේ දෙක මගුල් ගෙවල් දෙකක් වගේ හැඩ ගැහිලා සූදානම් වෙලා ඉන්නවා කියන එකයි කියන්නේ. එතකොට එහෙනම් මේ පස්වෙනි කවි පන්තියේදී කියන්නේ දරුවෝ අහසේ තරු පායාගෙන එන එකත් තරු පායාගෙනම තරුවල දීප්තිය තරුවල බැබලීම ඒ වගේම පොළවේ වැල්ල පොළව සුදු පාටට දිස් වෙන එක නැත්තම් පොළවේ සාමාන්‍යයෙන් අපි දන්නවා වැලි තියෙන්නේ නේ පොළව උඩ මතු පිට තියෙන වැල්ල. එතකොට මේ රාත්‍රියට මේ වැල්ල සුදු පාටට තනින් තන මල් පිපිලා තියෙනවා වගේ පොළවේ වැලි තලාව සුදු පාටට පේන එක මේ දෙකම මගුල් ගෙවල් දෙකක් වගේ හරියට මගුල් ගෙවල් දෙකක් වගේ සුදු පාටින් සැරසී ගත්ත මගුල් ගෙවල් දෙකක් වගේ හැඩ ගැහිලා තියෙනවා කියන එකයි කියන්නේ. එහෙනම් එතකොට අහසේ තරු පායාගෙනමත් ඒ වගේම රාත්‍රියට පොළවේ වැලි තලාව කියන මේ දෙක මගුල් ගෙවල් දෙකකට උපමා කරලා දක්වනවා. සාමාන්‍යයෙන් එතකොට මගුල් ගෙයක් වගේ එකක් ගත්තම මගුල් ගෙයක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් උත්කර්ෂවත් අන්දමින් තමයි මගුල් ගෙයක් සිද්ධ කරන්නේ. එතකොට ඒ වගේ
මේ අහසේ තරු හට ගැනීම, තරු පායා ගැනීම, තරු පායා තිබීම තුළ ඒ තුළ ආලෝකයක්, බැබලීමක් කියන දේ දකින්න තියෙනවා. ඒ වගේම රාත්‍රියට සුදු පාට පොළව, රාත්‍රියට කළුවර නිසා සුදු වැලි තලාව කැපී පෙනෙනවා. පොළවේ තියෙන සුදු වැලි තලාව රාත්‍රියට අර අන්ධකාරය කපාගෙන යමින් සුදු වැලි තලාව කැපිලා පේනවා. ආන්නේ නම් ඒ ආලෝකයත් පොළවේ ඒ සුදු වැලි තලාවේ ශ්වේත වර්ණයේ කැපී පෙනීමක් තියෙන මේ දෙක හරියට මගුල් ගියක් වගේ හැඩ ගැහිලා උත්කර්ෂවත් අන්දමින් ඉන්නවා කියන එකයි මෙතනදී කියන්නේ. හරි. එහෙනම් දැන් පැහැදිලි. එතකොට පළවෙනි කවියේදී රාත්‍රිය අහස පිළිබඳව, දෙවෙනි කවියේදී රාත්‍රියට සැරිසරන නිසාචර සත්‍යය පිළිබඳව, ඊළඟ තුන්වෙනි කවි පන්තියේදී රාත්‍රියට හමන රාත්‍රියට වැටෙන පිනිබින්දු, ඒ වගේම සීතල ස්වභාවය පිළිබඳව, ඊළඟට හතරවෙනි කවියේදී හඳ පායාගෙන එම, ඒ වගේම සිසිල් සුළඟ හැමීම කියන කාරණා, ඊළඟට පස්වෙනි කවි පන්තියේදී තරු පායාගෙන එම, නැත්තම් අහසේ තරු පායා තිබීම, ඒ වගේම පොළව සුදු පාටට සුදුවන් වැලි තලාවක් විදිහට තැනින් තැන පිපිලා තියෙන මල් වගේ සුදු වැලි තලාව කැපිලා පේනවා කියන එක, හරියට මේ දෙක මගුල් ගෙවල් දෙකක් වගේ හැඩ ගැහිලා තියෙනවා කියන කාරණා ටික ඔයාලට මෙතනදී පැහැදිලිව පෙන්නලා දෙනවා. එහෙනම් දැන් මේ කාරණා ටිකත් එක්ක පැහැදිලි රාත්‍රියේක ආකාශයේ පරිසරයේ ස්වභාවය මොන වගේද, හැසිරීම තත්වය මොන ආකාරයේද කියන එක ඔයාලට දැන් පැහැදිලි. හරි. එහෙනම් අපි රස විඳිමු කවි තනමු. මොකද්ද මේ රස විඳිමු කියන්නේ? රස විඳිමු කවි තනමු. රස විඳින්නලු කවි තනන්නු. හරි. රස විඳිනවා කියන එක ගත්තම දරුවෝ. එතකොට අපි රස විඳීම කියන එක ජීවිතයේ මිනිස්සු විදිහට කරන දෙයක්. තේරුණාද? අපි එක එක දේවල් රස විඳිනවා. ඒක කවියක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්, නාට්‍යයක් වෙන්න පුළුවන්, එහෙම නැතුව චිත්‍රපටියක් වෙන්න පුළුවන්. මේ ආකාරයට අපි රස විඳීම් සිද්ධ කරනවා. එතකොට මේ එක එක අපි මේ වගේ රසයන් හොයාගෙන රස විඳීම් සිද්ධ කරනවා. අපි සින්දු අහනවා, කවි කියවනවා, නාට්‍ය බලනවා, චිත්‍රපටි බලනවා. එතනින් එහාට ගියාම අපි ඕනනම් ගොඩාක් වෙලාවට සින්දු කියනවා, අහනවා වගේම සින්දු කියනවා, මුමුණනවා. ඒ හැම එකකින්ම අපි කරන්නේ රස විඳීම. අපි රසයක් අපි තුල ඇති කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. එහෙනම් එතකොට ඒකට තමයි කියන්නේ දරුවෝ කලාව කියලා. එතකොට මේ කලාවට හිත ඇති මිනිස්සු තමයි රස විඳින්නේ. කලාවට හිත ඇති මිනිස්සු තමයි රස විඳීම කියන දේ සිද්ධ කරන්නේ. එතකොට එහෙනම් මේ රස විඳීම කවිය තුලින් රස විඳින්නේ කොහොමද? ඒ වගේම කවි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී ඔයාලට කතා කරන්නේ. හරි බලන්න. ජීවන අත්දැකීමක් ඇසුරින් අප සිතේ පහළවන ප්‍රබල හැඟීමක් අන් අයගේද සිත සසලවනසේ ප්‍රකාශ කිරීමට යොදා ගන්නා එක් මගකි කවිය. දැන් අපි කතා කළේ කවි පන්ති, රාත්‍රිය කියන කවි පන්ති ගැන කතා කළේ. ඒ නිසා කවිය ගැන තමයි කතා කරගෙන එන්නේ. එතකොට මේ කවිය කියන එක මොකක්ද කියලා ඔයාලට විස්තර කරනවා. ජීවන අත්දැකීමක්. ඒ කියන්නේ ජීවිතේ අපි ලබන මොකක් හරි අත්දැකීමක්, මොකක් හරි අපි ජීවිතේ ලබන පාඩමක්, අප සිතේ පහළ වන ප්‍රබල හැඟීමක්. එතකොට ඇසුරෙන් අප සිතේ පහළ වන ප්‍රබල හැඟීමක් අන් අයගේ සිතද සසලවනසේ ප්‍රකාශ කිරීමට යොදා ගන්නා එක් මගයි කවි. එහෙනම් සාමාන්‍යයෙන් කවිය කියන එක මෙතනදී විස්තර කරනවා පුතේ. දරුවෝ කොහමද අපි ජීවිතයේ ඉගෙන ගන්න මොනියම් හෝ පාඩමක් නැත්නම් අත්දැකීමක් ආශ්‍රයෙන් අපේ හිතේ ඇතිවන ප්‍රබල, එහෙම නැත්නම් කනගාටුවක් වෙන්න පුළුවන්, මොකක් හරි හැඟීමක් ප්‍රබල විදිහට අපි තුල ඇති වුණාම අන් අයගේ අනිත් අයගේ සිත් සසලවන ආකාරය, අනිත් අයගේ සිත් වලටත් ඒක තේරුම් කරවන, දනවන ආකාරයට
දනවන ආකාරය ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මාර්ගය තමයි කවි. එතකොට දැන් මෙතනදී මේ කියන්නේ දරුවෝ කවියෝ ගොඩාක් වෙලාවට තමන් ලබපු අත්දැකීම් තමයි තමන් විඳපු තමන් ලබපු පාඩමක් අත්දැකීමක් තමයි කවියක් බවට පරිවර්තනය කළා. දැන් එතකොට